ආයුබෝවන් ඔයාලට අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි 2022 ළමයින්ට රසායනික ගණනය කිරීම කියන පාඩම පටන් ගත්තා එක දවසක් ඔන්ලයින් ක්ලාස් එකේ. එතෙන්දී මම සම්පූර්ණයෙන්ම ඔක්සිකරණ සහ රෙඩොක්ස් සම්බන්ධව පැහැදිලි කරා. ඒකේ වීඩියෝ එකක් මම අප්ලෝඩ් කරා YouTube එකට. ඊට පස්සේ මම දුන්න විභාග ප්‍රශ්න රෙඩොක්ස් සම්බන්ධව ඒවයින් ඒ දීපු විභාග ප්‍රශ්න වලින් 2000 ඉඳලා 2005 වෙනකම් ප්‍රශ්න ටික මම වීඩියෝ එකකින් දැම්මා. ඊට පස්සේ 2006 ඉඳලා තියෙන ඉතිරි ප්‍රශ්න ටික තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒත් එක්කම ඔයාලට කියන්න ඕන පණිවිඩයක් අපේ 2022 ඔන්ලයින් ක්ලාස් එක අඟහරුවාදා උදේ යනවා වගේම මම තව කණ්ඩායමක් පටන් ගන්නවා මේ සතියේදී අඟහරුවාදා උදේට සම්බන්ධ වෙන්න බැරි ළමයින්ට. ඒ වගේම 2021 අයට සමතුලිතතාවය පාඩම පටන් ගන්නවා මේ සතියේ ඉරිදා 21 කවුරු හරි ඉන්නවා නම් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඕගනික් හරි ඉන්օර්ගනික් හරි ගැටලු සහගත අය ඉන්නවා නම් 2021 ෆිසිකල් පන්තියට සම්බන්ධ වුණාම මගේ තවත් යන ඉන්օර්ගනික් ඕගනික් පන්ති වලට සම්බන්ධ කරලා ඒ අඩුපාඩු මට සකස් කරලා දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ එක පන්තියකට සම්බන්ධ වුණාම අනෙක් පන්ති වලට ප්‍රී සම්බන්ධ වෙන්න පුළුවන්. මම මගේ දුරකථන අංකය දාන්නම්. සම්පූර්ණ විස්තර කතා කරන්න පුළුවන් WhatsApp වලින් කෝල් එකක් දෙන්න 077 575 1000 කියන දුරකථන අංකයට. ඒතර ඔයගොල්ලෝගේ තියෙන අවශ්‍යතාවය මත අවශ්‍ය විදිහට මම ඒ ටික කරන විදිය පැහැදිලි කරලා දෙන්නම්. හරි. අපි අද කතා කරන්න තියෙන්නේ රෙඩොක්ස් වල 2006 ඉඳලා ප්‍රශ්න ටික මම පැහැදිලිව කරගෙන යන්නම් 2006 න් පටන් ගන්න. ඉස්සරලාම තියෙන 2006 ප්‍රශ්නාංක 1. 2006 ප්‍රශ්නාංක 1. ඒ ප්‍රශ්නේ තියෙන්නේ CH2Cl2 2006 ප්‍රශ්නාංක 1. මේකේ තියෙනවා ළමයි CH2Cl2 දීලා අපිට කියනවා කාබන් පරමාණුවේ ඔක්සිකරණාංකය හා සංයුජතාවය. දැන් කාබන් කියන්නේ 4 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක්නේ. 4 ඒ කාණ්ඩය. මෙයාගේ අන්තිම ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 4යි. එතකොට මේ ඉලෙක්ට්‍රෝන 4 කොහොමද හයිඩ්‍රජන් එක්ක ඒක බන්ධන දෙකක් හැදෙනවා. Cl කියන්නේ 7 වෙනි කාණ්ඩෙනේ, හැලජන් කාණ්ඩෙනේ. එයත් ඒක බන්ධනනේ හදන්නේ. එතකොට කොහොමත් අපි මධ්‍ය පරමාණු විදියට ගන්න හයිඩ්‍රජන් නැතුව විද්‍යුත් ඍණතාව අඩු කෙනා බොහෝ වෙලාවට. එතනදිත් එහෙමයි. Cl ට වඩා කාබන්ගේ විද්‍යුත් ඍණතාවය අඩු හින්දා අපි එයා මැදට ගන්නවා. මැදට අරගෙන එතකොට Cl එකක් හදන්නේ ඒක බන්ධන. මොකද 7 වෙනි කාණ්ඩෙනේ. ඒතර ඒක බන්ධන හැදුනහම දැන් අපේ අහනවා සංයුජතාවයයි ඔක්සිකරණ අංකයයි. කාබන් වල සංයුජතාවය කියන්නේ හදන බන්ධන ගාන 4යි. කෙලින්ම සංයුජතාවය 4යි. ඔක්සිකරණාංකය ගන්නකොට අපි ගන්නේ මෙයාට වඩා විද්‍යුත් ඍණ කෙනෙක් එක්ක සම්බන්ධ වුණොත් එයා ඍණ වෙනවා මෙයා ධන වෙනවා. මෙයාට වඩා විද්‍යුත් ධන කෙනෙක් එක්ක සම්බන්ධ වුණොත් එයා ධන වෙනවා මෙයා ඍණ වෙනවා. දැන් මෙතන තියෙන Cl ලයිනස් පෝලින් පරිමාණය අනුව විද්‍යුත් ඍණතාව 3යි. කාබන්ගේ 2.5යි. හයිඩ්‍රජන්ගේ 2.1යි. එතකොට 2.5ට වඩා 3 වැඩි හින්දා CCl බන්ධනයෙන් නම් මේ පැත්ත ඍණ වෙනවා මෙයා ධන එකක් වෙනවා. මේ පැත්ත ඍණ වෙනවා මෙයා ධන එකක් වෙනවා. හැබැයි ලයිනස් පෝලින් පරිමාණය අනුව මෙයාගේ විද්‍යුත් ඍණතාව 2.5යි හයිඩ්‍රජන්ගේ 2.1යි හින්දා මෙයාට වඩා හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාව අඩු හින්දා මොකද වෙන්නේ? හයිඩ්‍රජන් ධන වෙනවා මෙයා ඍණ වෙනවා. එතකොට මේ පැත්තෙනොත් මෙයා ඍණ වෙනවා මෙයා ධන වෙනවා. එහෙනම් මෙයාගේ ඔක්සිකරණාංකය වෙන්නේ 0යි. අපිට ඔක මෙහෙම පෙන්නන්නත් පුළුවන්. කාබන්ගේ දන්න x කියලා හිතමු. එයාට වඩා විද්‍යුත් ඍණතාවය අඩු හයිඩ්‍රජන්ගේ ධන එකේව දෙකක් ධන දෙකයි. මෙයාට වඩා විද්‍යුත් ඍණතාවය වැඩි Cl වල ඍණ එකේව දෙකක් ඍණ දෙකයි. සමානයි බිඳුවට. එතකොට කෙලින්ම x ධන දෙකයි ඍණ දෙකයි කියන්නේ බිඳුවයි කොහොමත් බිඳුව කියන එක එතරිනුත් පැහැදිලි. එහෙනම් මේ ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ කාබන් පරමාණු ඔක්සිකරණාංකය 0යි සංයුජතාවය 4යි කියන පිළිතුරු අංක 3. ඒක පැහැදිලි. ඊළඟට තියෙනවා 2006 තව ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නාංක 5. 2006 ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5. මේ ප්‍රශ්නේ තියෙනවා CCl4 සහ ආම්ලීකృత Ki කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් එක්ක ආම්ලීකృత Ki පොටෑසියම් අයඩයිඩ්. පොටෑසියම් අයඩයිඩ් තියනවලු
මේකක් එක සෙලවූ විට CCl4 ස්තරය දම්පැහැ නොකරන්නේ පහත ඒවායින් කුමක්ද කියලා අහන්නේ. ළමයි CCl4 ස්තරය දම්පැහැ වෙන්න නම් I2 පිට වෙන්න ඕන. I2 පිට වෙන්න නම් මෙතන තියෙන I ඍණ I2 දක්වා ඔක්සිකරණය වෙන්න ඕන. දැන් I ඍණ කියලා කියන්නේ ඍණ එකේව දෙකක්. ඍණ දෙකයි. මෙතන I2 වල බිඳුවයි. එහෙනම් මෙයා ඍණ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරලා I2 බවට පත් වුණොත් තමයි CCl4 ස්තරය දම්පැහැ වෙන්නේ. I2 ආවොත් තමයි මේක දම්පැහැ වෙන්නේ. එතකොට මේක දම්පැහැ කරවන්න නම් මෙයා ඔක්සිකරණය වෙන්න ඕනනේ. මෙයා ඔක්සිකරණය වෙන්න නම් මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන ප්‍රභේදය ඔක්සිහරණය වෙන්න පුළුවන් ප්‍රභේදයක් වෙන්න ඕන. ඒ කියන්නේ ඔක්සිකරණාංකය අඩු කරගන්න පුළුවන් ප්‍රභේදයක් වෙන්න ඕන. දැන් ක්‍රෝමේට් කියලා දීලා තියෙනවා පළවෙනි පිළිතුර. හැබැයි ප්‍රශ්නේ අහන්නේ දම්පැහැ කරන කෙනා නෙමෙයි නොකරන කෙනා. ඒ කියන්නේ කීප දෙනෙකුට මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ප්‍රතික්‍රියා කරන්න බැරි එක්කෙනයි ඉන්නේ. අපි බලමු ඒ කවුද කියලා. එතකොට අපි දන්නවා දැන් මෙයා ඔක්සිකරණය වෙන්න ඕන. එහෙනම් අනිත් කෙනා ඔක්සිහරණය වෙන්න පුළුවන් කෙනෙක් නොවන එක තමයි පිළිතුරට ගන්න පුළුවන් වෙන්නේ. පළවෙනි එකේ තියෙනවා ක්‍රෝමේට් ළමයි. ක්‍රෝමේට්. මෙයා ගැන ඔයාලා දන්නවා. මේක ධන 6. මේකට පුළුවන් ධන 3 දක්වා ඔක්සිහරණය වෙන්න. එහෙනම් මෙයා ධන 3 දක්වා ඔක්සිහරණය වෙනවා. Cr ධන 3 දක්වා. ඒ ඔක්සිහරණය වෙනකොට මෙයාට පුළුවන් මේ ඔක්සිකරණ ක්‍රියාව කරන්න. එහෙනම් එයත් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. ඊළඟට දෙනවා දෙවෙනි පිළිතුර MnO2. MnO2. MnO2 වල Mn ධන 4 තියෙනවා. මේ ධන 4ට පුළුවන් ධන 2 දක්වා ඔක්සිහරණය වෙන්න. ඒතර ධන 4 ධන 2 දක්වා ඔක්සිහරණය වෙනකොට මෙයාට පුළුවන් මේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව දක්වන්න. එහෙනම් එකත් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. තුන්වෙනි පිළිතුර තියෙනවා HBr. HBr. මේකේ Br තියෙන ඍණ 1. එයාගේ අවම තත්වයේ තියෙන්නේ මෙයාට තවත් ඔක්සිකරණ අංකය අඩු කරගන්න පුළුවන් කමක් නැහැ ළමයි. අපි බලමු හතරවෙනි පිළිතුර. හතරවෙනි පිළිතුර දෙනවා KO2. KO2. KO2 වල අපි දන්නවා මේක පොටෑසියම් සුපර් ඔක්සයිඩ් එකක්. පොටෑසියම් වල නම් ධන 1යි, ඔක්සිජන් වල ඍණ 1යි බිඳුවයිනේ මෙතන තියෙන්නේ. එතකොට ඔක්සිජන් වලට ඍණ 2 දක්වා පුළුවන් නේ. ඔක්සයිඩ් වෙනකොට මොකද වෙන්නේ? ඍණ 2 දක්වා මෙයාට පුළුවන් ඔක්සිකරණාංකය අඩු කරගන්න. නැත්නම් පෙරොක්සයිඩ් හැදුණා කියලා හිතන්න O2 2- ඒත් පුළුවන් ඍණ 1 වෙන්න. මෙතන එකක් බිඳුවයි එකක් ඍණ 1යි. එතකොට මෙයාට පුළුවන් ඔක්සිකරණාංකය අඩු කරගන්න. ඒ හින්දා මෙයාට පුළුවන් එයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න. පස්වෙනි පිළිතුර කැල්සියම් ඔක්සික්ලෝරයිඩ් OCl2. එතකොට මෙතන ළමයි Cl තියෙන්නේ අපි දන්නවා ධන 1 තත්ත්වය. ඔක්සිජන් එක තියෙනකොට මෙයාට ඍණ වෙන්න බෑ. මෙයා ඍණ වෙනවා, මෙයා ධන වෙනවා. එතකොට Cl ධන තියෙනවා, ධන 1. මෙයාට තවදුරටත් පුළුවන් ඔක්සිකරණාංකය අඩු කරගන්න. එයාට ඔක්සිකරණාංකය අඩු කරගන්න පුළුවන් නම් ඍණ 1 වුණොත් හරියනේ අඩු වෙනවනේ. එතකොට අඩු වෙනවා. එතකොට අඩු වෙනකොට මෙයාට පුළුවන් වැඩි කරගන්න. ඒ හින්දා එතරම් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මෙතන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න බැරි අවස්ථාව වෙන්නේ තුන්වෙනි අවස්ථාව. එහෙනම් පිළිතුර අංක 3. හරි. එතකොට 2006 අපිට තියෙන එච්චරයි. ප්‍රශ්න 2යි. ඊට පස්සේ තියෙනවා 2007 ප්‍රශ්න අංක 1. දෙදාස් 7 තියෙනවා ප්‍රශ්න අංක 1. ප්‍රශ්න අංක 1. ඒකේ තියෙනවා 3D මූලද්‍රව්‍යයක් 3D ආන්තරික මූලද්‍රව්‍යයක් පෙන්නන ඉහළම ධන ඔක්සිකරණ අවස්ථාව. පහසු ප්‍රශ්නයක්. D ගොනුවේ කට්ටිය අපි දන්නවා දැන් ක්‍රෝමියම් වල ක්‍රෝමේට් ඩයික්‍රෝමේට් හදනකොට ධන 6යි. ඇත්තටම ධන 7 තමයි D ගොනුවේ වැඩිපුරම පෙන්වන්න පුළුවන්. මැංගනේට් හදන වෙලාවට MnO4- හදන වෙලාවට මෙයාට ධන 7 පෙන්වන්න පුළුවන්. එහෙම නැතුව ඉහළ ඔක්සිකරණාංක තියෙන්නේ ක්‍රෝමේට් වෙලාවට මෙයා ධන 6යි. ඩයික්‍රෝමේට් වෙලාවට ඒත් ධන 6යි. ධන 6යි. තව වැනේඩියම්ට පුළුවන් V2O5. ඔන්න එයාට ධන 5 පුළුවන්. ඉතින් ඉහළ මේක වෙන්නේ Mnට දක්වන්න පුළුවන් ධන 7. P ගොනුවේ නම් අපි දන්නවා Cl ට පුළුවන් Cl2O7 වගේ හදනකොට ධන 7 පෙන්වන්න පුළුවන්. 7 වෙනි කාණ්ඩයට ධන 7 පෙන්වන්න පුළුවන්. D ගොනුවේ ධන 7 පෙන්වන්න පුළුවන් Mn වලට විතරයි. ඒක මතක තියාගන්න. එතකොට පිළිතුර වෙන්නේ 2007 අංක 1ට පිළිතුර අංක 5 ධන 7 කියන්නේ. ඒ ප්‍රශ්නෙත් පැහැදිලි. ඊළඟට අපිට තියෙනවා 2008 ප්‍රශ්න කීපයක්ම තියෙනවා. 2008
2008 ළමයි පළවෙනි එක ප්‍රශ්න අංක 6. 2008 ප්‍රශ්න අංක 6. ඒකේ ළමයි අපිට දෙනවා පහත සඳහන් අණුවේ S1 හා S2 පරමාණු වල ඔක්සිකරණ තත්ත්ව වනුයේ කුමක්ද? මෙන්න මෙහෙම එකක් දෙනවා. S1ක් දෙනවා F3ක් සම්බන්ධ වෙච්ච. මෙහෙම F3ක් සම්බන්ධ වෙලා තියෙනවා S වලට. මේක අංක 1 කියලා නම් කරලා තියෙනවා ඒ සල්ෆර් එක. ඊට පස්සේ එයත් එක්ක මෙහෙම ඒක බන්ධනයක් පෙන්නලා තියෙනවා එක සල්ෆර් එකක්. ඒකත් එක්ක F කියලා පෙන්නලා තියෙනවා මෙහෙම බන්ධනයක්. මේ සල්ෆර් තියෙනවා අංක 2. දාලා අපිට කියනවා පහත සඳහන් අණුවේ S1 හා S2 පරමාණු වල ඔක්සිකරණ තත්ත්ව. මෙයාගේ සල්ෆර්ට වඩා විද්‍යුත් ඍණතාවය කොහොමද ක්ලෝරින්ගේ වැඩි? ආවර්තිතාවගේ වැඩිම විද්‍යුත් ඍණතාවය තියෙන ක්ලෝරින්ගේ. ඒ හින්දා මෙයා ඍණ 1යි මෙයා ධන 1යි. මෙයා ඍණ 1යි මෙයා ධන 1යි. මෙයා ඍණ 1යි මෙයා ධන 1යි. එහෙනම් මේ සල්ෆර්ට මේ පැත්තෙන් එන්නේ නැහැ. සල්ෆර් එක්කම සම්බන්ධ වෙලා තියෙන හින්දා අනිත් බන්ධන තුනෙන් ධන 1 බැගින් ධන 3ක ආරෝපණයක් එනවා. එතකොට එයාගේ එකේ ඔක්සිකරණාංකය ධන 3ක් වෙන්න ඕන. දෙක බැලුවොත් මේ පැත්තේ සල්ෆර් තියෙන හින්දා මෙයාට සාපේක්ෂව වෙන්නේ නැහැ. මේ පැත්තේ විද්‍යුත් ඍණතාවය වැඩි ක්ලෝරින් තියෙන හින්දා මෙයා ඍණ 1යි මෙයා ධන 1යි වෙනවා. එහෙනම් සල්ෆර් 1 සහ සල්ෆර් 2 ඔක්සිකරණාංක වෙන්නේ ධන 3 සහ ධන 1. පහසු ප්‍රශ්නයක්. පිළිතුරු අංක 3. 2008 එතකොට අපි බැලුවේ අංක 6. ඊළඟට තියෙනවා අංක 10. අංක 10. 2008 ප්‍රශ්න අංක 10. මේක මේ වගේ ප්‍රශ්නයක් අපි කලිනුත් හැදුවා. අංක 10. මේකේ තියෙන ළමයි අයිරිනායන මවුල එකක් ඔක්සිකරණය කිරීම සඳහා වැඩිම මවුල සංඛ්‍යාවක් අවශ්‍ය වන්නේ. ඉස්සලා මේ ප්‍රතික්‍රියාව ලියන්න ඉන්න ඕන. අයිරින ඔක්සිකරණය. I2 වලටනේ. එතකොට මෙතන 2යිනේ. මෙතන ඍණ 2යි ඉලෙක්ට්‍රෝන. ඔන්න ඔය ප්‍රතික්‍රියාව තමයි අයිරින ඔක්සිකරණය වෙනවා කියලා වෙන්නේ. මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන ඔක්සිකරණය කරන්න වැඩිම මවුල සංඛ්‍යාවක් ඕන කාටද කියලා අහනවා. පළවෙනි එක Cl2. Cl2 අපි දන්නවා ඉලෙක්ට්‍රෝන අරගෙන 2යි Cl- වෙන්න පුළුවන්. දැන් මේ ප්‍රතික්‍රියා දෙක එකතු කරොත් එන්නේ කොහොමද? 2යි I- ධන Cl2. ඉලෙක්ට්‍රෝන ගාන කැපෙන හින්දා කෙලින්ම එකතු කරන්න පුළුවන්. ඒක ප්‍රතික්‍රියා කරන මවුල අනුපාතය 2ට 1යි. ඔන්න ඔහමයි හොයන්නේ. ඊළඟට අපිට දෙනවා පොටෑසියම් ක්‍රෝමේට්. ක්‍රෝමේට් වල අපි දන්නවා CrO2- ඉලෙක්ට්‍රෝන 6ක් අරගෙන මෙයා Cr ධන 3 වෙනවා ඉලෙක්ට්‍රෝන 3ක් අරගෙන. මේක ධන 6 මේක ධන 3 ඉලෙක්ට්‍රෝන 3ක් අරගෙන. ඒතර ඔතන අපිට සමීකරණය ගොඩනගා ගන්න පුළුවන්. පළවෙනි සමීකරණය වැඩි කරලා 3ෙන් දෙවෙනි එක 2ෙන් වැඩි කරා නම් පළවෙනි එක 3ෙන් වැඩි කරාම 6යි I ඍණ වෙනවා ධන. මේක 2ෙන් වැඩි කරාම ඉලෙක්ට්‍රෝන ගාන කැපෙන විදිහට 2යි CrO2- වෙනවා. අපි එහෙම කරේ අපි සමීකරණ දෙක එකතු කරනකොට ඉලෙක්ට්‍රෝන ගාන කැපෙන්න ඕන. මෙතන ඍණ 2යි ඉලෙක්ට්‍රෝන මෙතන ධන 3යි ඉලෙක්ට්‍රෝන. ඍණ 2 3ෙන් වැඩි කරාම ඍණ 6යි ඉලෙක්ට්‍රෝන වෙනවා. මේක 2ෙන් වැඩි කරාම ධන 6යි ඉලෙක්ට්‍රෝන වෙනවා. එතකොට සමීකරණ දෙක එකතු කරොත් ඒක කැපෙනවා. එතකොට එනවා 6ට 2යි කියන්නේ 3ට 1යි. I ඍණ 3ට 1යි මෙතන 2ට 1යි මෙතන. අපෙන් අහන්නේ I ඍණ අයන මවුල එකක් ඔක්සිකරණය කරන වැඩිම මවුල සංඛ්‍යාවක් ඕන කවුද කියලා. ඊළඟ ඩයික්‍රෝමේට්. ඩයික්‍රෝමේට් වලත් ඔයාලා දන්නවා Cr2O7 2- ධන 6යි ඉලෙක්ට්‍රෝන 2යි Cr ධන 3. කොහොමනේ ඔගේ අර්ථ ප්‍රතික්‍රියාව තියෙන්නේ? H2O එකක් දාන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන ගාන අණුව බැලුවොත් එතකොට මේ සමීකරණෙත් එක මොකද වෙන්න ඕන? මේ සමීකරණයට 3ෙන් වැඩි කරලා කෙලින්ම මේක එකතු කරන්න පුළුවන්. එතකොට 6යි I ඍණ ධන Cr2O7 2-. ඔතන යන අනුපාතය 6ට 1යි. ඊළඟට ෆෙරික් ක්ලෝරයිඩ්. ෆෙරික් වල අපි දන්නවා Fe ධන 3 ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන Fe ධන 2 වෙන එක වෙන්නේ. ඒතර මේකත් එක්ක සම්බන්ධ වෙනවා නම් කෙලින්ම මේ සමීකරණය දෙකකින් වැඩි කරන්න ඕනේ ඉලෙක්ට්‍රෝන ගාන කැපෙන්නේ. එහෙනම් 2ට 2යි. 2යි I ඍණ ධන 2යි Fe ධන 3. කොහොමනේ? ඒතර 2ට 2යි කියන්නේ අනුපාතය 1ට 1යි. එයත් එක්ක නම් ප්‍රතික්‍රියා කරන 1ට 1යි. ඊළඟ එකේ තියෙනවා KMnO4. KMnO4 වල අපි දන්නවා MnO4- 8H ධන 5 ඉලෙක්ට්‍රෝන Mn ධන 2
ධන 4යි H2O. එතකොට මෙයා ඉලෙක්ට්‍රෝන 5ක් ලබා ගන්නවා. මේ සමීකරණ දෙක අතර සම්බන්ධය ගොඩනගා ගන්න නම් මේක වැඩි කරන්න ඕන 5න් එකතු කරන්න ඕන මේක 2කින් වැඩි කරලා. එතකොට එන්නේ 10ට 2යි. ඒ කියන්නේ 5ට 1යි. එහෙනම් වැඩිම මෝල් සංඛ්‍යාවක් ඕන වෙන්නේ මේ අවස්ථාවේ. 1ට 1ක් ඕන වෙනවා. මෙතෙන්දි 6කටම 1යි. මෙතෙන්දි 6කටම 2යි. කියන්නේ 3ට 1යි. මෙතෙන්දි 2කටම 1යි. මෙතෙන්දි ඊට වඩා වැඩි ඒ කියන්නේ මෙතෙන්දි අනුපාතය හරියටම ගත්තොත් එන්නේ මෙයා 5න් වැඩි වෙනවනේ 10යි. මෙයා 2කින් වැඩි වෙනවනේ 2යි. 10ට 2යි කියන්නේ 5ට 1යි. එතකොට වැඩිම මවුල ගාණක් ඕන වෙන්නේ ෆෙරික් වලදී. එහෙනම් පිළිතුර අංක 4. ඊට පස්සේ තව ප්‍රශ්නයක් තියෙනවා 2008 ප්‍රශ්න අංක 41. ඒකේ කියනවා යම්කිසි මූලද්‍රව්‍යයක් ධන 3, ධන 5, ධන 7 ස්ථායී ඔක්සිකරණ අවස්ථා පෙන්වයි. මෙම මූලද්‍රව්‍ය පෙන්වන වෙනත් ස්ථායී ඔක්සිකරණ අවස්ථා. ඔය තුනම පෙන්වන්නේ ක්ලෝරීන්ගේ Cl2O7 ධන 7යි. එහෙම නැත්නම් HClO4 කියලා ගන්න පුළුවන් ඔක්සි අම්ලයේ විදිහට ඒ ධන 7යි. ඒ දෙකේදීම ධන 7යි. ඊළඟට ධන 5 පෙන්නනවා Cl2O5. එහෙම නැත්නම් HClO3. මේවා බලන්න ධන 5යි එන්නේ. ඔක්සයිඩ් විදිහට තිබ්බත් ඔක්සි අම්ලයේ විදිහට තිබ්බත් ධන 5යි. ඊට පස්සේ මෙයාගේ ධන 3 Cl2O3 නැත්නම් HClO2. එතකොට ධන 3. මෙයාගේ තව තියෙන්න පුළුවන්. අපි දන්නවා ඉතින් Cl ගේ බහුලව තියෙන්න පුළුවන්. Cl ඍණ විදිහට තියෙනවා ඍණ 1. තව මෙයාන විශේෂිතව ඔක්සිජන් මැදට ඇවිල්ලා HOCl හැදෙනවනේ. HOCl වලදී ඔහොමයි තියෙන්නේ. HOCl වලදී මෙයා ධන 1 විදිහට තියෙනවා. මේක ඍණ 2යි, මේක ධන 1යි. මම කියලා දුන්නා කලින්. එතකොට මෙයාගේ අපිට ගන්න පුළුවන් වෙන තවත් ඔක්සිකරණ අවස්ථා දෙකක් විදිහට ධන 1 සහ ඍණ 1. දැන් පේනවා ඔයගොල්ලන්ට කොච්චර පහසුද අපි ඉගෙන ගන්නපු ක්‍රමයට නේද? අපි සිද්ධාන්ත ඔක්කොම A to Z කතා කරා. ඊට පස්සේ දැන් 2000 ඉඳලා මේ ප්‍රශ්න ටික කතා කරගෙන යනකොට එකම ඒවා හම්බෙන්නේ. ඉතින් ඔයාලට හොඳ පළපුරුද්දක් එනවා මේ ක්‍රමයට කරොත්. හරි. එතකොට අපි 2008 41ත් හරි ඊළඟට තියෙන 2009 මම දුන්නේ ප්‍රශ්න අංක 18 කියලා මට වැරදිලා ප්‍රශ්න අංක 11. ඒක හදාගන්න ආපු ළමයි පන්තියට 2009 තියෙන්නේ ප්‍රශ්න අංක 11. ප්‍රශ්න අංක 11. ඒකේ තියෙනවා පහත සඳහන් අණු අයන කාණ්ඩ වලින් කුමක නයිට්‍රජන්ගේ ඔක්සිකරණ තත්ත්වය ඍණ 3 බිඳුව ධන 3. නයිට්‍රජන්ගේ ඍණ 3 වෙන එක්කෙනයි බිඳුව වෙන එක්කෙනයි ධන 3 වෙන එක්කෙනයි හොයාගන්න තියෙන්නේ. හරි ලේසි. මොකද අපි දන්නවා N2 විදියට දෙනකොට කොහොමද බිඳුවයි. නිදහස් තත්ත්වයේ තිබුණත් නයිට්‍රජන් සමජාතීය පරමාණු වලින් සම්බන්ධ වෙලා තිබුණත් ඔක්සිකරණාංකය බිඳුවයි. ඉතින් එයා කොහොමත් N2O3 වගේ යාට වඩා විද්‍යුත් ඍණතාව වැඩි කෙනෙක් එක්ක තියෙනකොට ධන වෙනවනේ නම. දැන් N2O3 කියලා තිබුණා නම් ඔක්සිජන්ගේ කොහොමත් විද්‍යුත් ඍණතාවය වැඩි යා ඍණනේ. මෙයා අපි ගත්තොත් x කියලා දෙකක් තියෙන ඉඳ 2x ඍණ 6 සමානයි බිඳුවයි. 2x සමානයි ධන 6යි. x සමානයි ධන 3යි. හරි. ඒත් ධන 3 වෙන්නේ N2O3. නයිට්‍රජන්ට වඩා විද්‍යුත් ඍණතාව අඩු කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා නම් එයා ඍණ වෙනවනේ. ඔය ඔතන දීලා තියෙනවා ඇමෝනියම්. බලන්න ඒකේ කොහොමද වෙන්නේ කියලා. ඇමෝනියම් NH4+. එතකොට නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය අපි හිතමු සිම්පල් A කියලා. නයිට්‍රජන්ට වඩා විද්‍යුත් ඍණතාව අඩුයිනේ. විද්‍යුත් ඍණතාව අඩුයි හින්දා ධන 1 ඒව 4ක්. ධන 4යි. සමානයි. සමස්ථාරෝපණය ධන 1යි. ඒ සමානයි ධන 1යි ඍණ 4යි. ධන 1යි ඍණ 4යි ඍණ 3යි. හරි. එතකොට පිළිතුර වෙන්නේ ඇමෝනියම් N2O3 කියන එක. පිළිතුරු අංක 5. එතකොට 2009 11 වෙනි ප්‍රශ්නෙත් හරි
ඊට පස්සේ තියෙනවා 2009 තව ප්‍රශ්නයක් ප්‍රශ්නාංක 55. 2009 ප්‍රශ්නාංක 55. 2009 ප්‍රශ්නාංක 55. ඒ ප්‍රශ්නේ තියෙනවා ළමයි ප්‍රකාශ දෙකක් සත්‍ය අසත්‍ය ප්‍රශ්න. ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් සහ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් සෑම විටම සමගාමීව සිදුවේ. එහෙම තමයි වෙන්නේ. ඔක්සිකරණයකට සමගාමීව ඔක්සිහරණයක් වෙනවා. අපි එහෙමනේ ප්‍රතික්‍රියා ගොඩාක්ම ගත්තේ. ෆෙරස් එයා ඔක්සිකරණය වෙනවා ෆෙරික් බවට, මැංගනේට් ඔක්සිහරණය වෙනවා Mn ධන දෙක බවට. ඔය වගේ ඕන තරම් ඒව ගත්තා. ඒතර ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් සහ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් සෑම විටම සමගාමීව සිදුවේ කියන එක හරියි. ඊළඟට සියලුම රසායනික ප්‍රතික්‍රියා ද්විධාකරණ ප්‍රතික්‍රියාවේ. ද්විධාකරණය කියන්නේ එකම ප්‍රභේදයේ ඔක්සිකරණය ඔක්සිහරණය දෙකම වෙනවා. දැන් උදාහරණයක් විදිහට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වලට ජලය දැම්මොත් නයිට්‍රජන් ඩයොක්සයිඩ් වලට ජලය දැම්මොත් HNO3 නයිට්‍රික් අම්ලය සහ HNO2 නයිට්‍රස් අම්ලය කියන දෙකම හැදෙනවා. මෙතන 2යි කියලා දැම්මොත් මෙයාගේ එකක ධන 4යි. ධන 4 ඒවා දෙකක් තියෙන්නේ නයිට්‍රජන්ගේ. මෙතන ධන 5යි මෙතන ධන 3යි. අන්න ඒ වගේ එකම ප්‍රභේදය ඔක්සිකරණයට සහ ඔක්සිහරණයට භාජනය වීම තමයි අපි කියන්නේ ද්විධාකරණය කියලා. එකම ප්‍රභේදය ඔක්සිකරණාංකය වැඩි කරගෙනක් තියෙනවා ඒ ප්‍රතික්‍රියාවේදී අඩු කරගෙනක් තියෙනවා. ඒක තමයි ද්විධාකරණය කියන්නේ. ඉතින් ඕවා හදිසියෙන් තියෙන ප්‍රතික්‍රියා. මේකේ ප්‍රකාශයේ විදිහට කියන්නේ සෑම සියලු රසායනික ප්‍රතික්‍රියා ද්විධාකරණ ප්‍රතික්‍රියා වේ. වැරදි. සියලු රසායනික ප්‍රතික්‍රියා ඔක්සිකරණ ඔක්සිහරණ සමගාමී ප්‍රතික්‍රියා තමයි. ඒත් සියලුම නෙමෙයි. 99.9 ගානක් මෙහෙම වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. එහෙම වෙන්නේ නැති අවස්ථා තියෙනවා. මම පස්සේ පැහැදිලි කරනවා. දැන් අපි නිකන් ගන්නකො නයිට්‍රික් අම්ලය දිවුවොත් නයිට්‍රික් අම්ලය වියෝජනය වෙලා NO2 H2O ලැබෙන එක තව කවුරුත් එක්ක ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ. ඒ වගේ තියෙනවා. වෙන ඒවා ගොඩක් වෙලාවට තව කවුරුහරි සම්බන්ධ වෙනකොට කෙනෙක් කරණය වෙද්දී අනිත් කෙනාට කරණය වෙලා ප්‍රතික්‍රියාව සාර්ථකව සිද්ධ වෙන්න පුළුවන් හැකියාව ගොඩක් වැඩි. හරි. එතකොට එකක් හරි. તો 2009ත් හරි. ඊළඟට අපිට තියෙන්නේ ප්‍රශ්නාංකයේ විදිහට 2010 අවුරුද්ද තියෙනවා ප්‍රශ්නාංක 31. 2010 ප්‍රශ්නාංක 31. ඒකෙත් මෙහෙමයි තියෙන්නේ. පහත දැක්වෙන අයනයේ නයිට්‍රජන් හා සල්ෆර් පරමාණු වල ඔක්සිකරණාංක පිළිවෙලින් අපිට මෙහෙම දීලා තියෙනවා. මේ ප්‍රශ්නේදී ප්‍රශ්න අංකය මම කියන්නම් 2010 31. 2010 ප්‍රශ්නාංක 31. ඒකේ අපිට දීලා තියෙනවා ව්‍යුහයක්. මෙහෙම බන්ධන දීලා තියෙනවා. නයිට්‍රජන් දීලා යාගේ මෙහෙම එක සරේගලක් දීලා ඊට පස්සේ HH දීලා ඒක බන්ධන සල්ෆර් ඊට පස්සේ ද්විත්ව බන්ධන O එකක් මෙයාගේ එක සරේගල දෙකක් ආයි ද්විත්ව බන්ධන O එකක් මෙයාගේ එක සරේගල දෙකක් ඊට පස්සේ O- එකක් ඒක බන්ධන O- ඔහොම දීලා ළමයි අපිට කියනවා පහත දැක්වෙන අයනේ නයිට්‍රජන් හා සල්ෆර් පරමාණු වල ඔක්සිකරණ අංක. නයිට්‍රජන් හා සල්ෆර් පරමාණු වල ඔක්සිකරණ අංක. දැන් නයිට්‍රජන්ට වඩා විද්‍යුත් ඍණතාවය සල්ෆර්ගේ අඩුයි. නයිට්‍රජන්ට වඩා වැඩි අය ඉන්නේ ඔක්සිජනුයි ෆ්ලෝරීනුයි. නයිට්‍රජන්ගේ 3යි ඔක්සිජන්ගේ 3.5යි ෆ්ලෝරීන්ගේ 4යි. සල්ෆර් කිව්වහම ඊට වඩා අඩුයි. 3ට වඩා අඩුයි. ඒ හින්දා සල්ෆර් ධන වෙනවා මෙයා ඍණ වෙනවා. එතකොට හයිඩ්‍රජන් එක ගත්තොත් හයිඩ්‍රජන් ධන මෙයා ඍණ. හයිඩ්‍රජන් ධන මෙයා ඍණ. එතකොට මෙයාගේ ගන්න පුළුවන් අපිට ඍණ 3ක්. එයාගේ ඍණ 3ක් ගන්න පුළුවන්. එතකොට අපෙන් අහන්නේ නයිට්‍රජන් හා සල්ෆර් පරමාණු වල ඔක්සිකරණ අංකය. සල්ෆර්ගේ ගත්තොත් මේකට සාපේක්ෂව ධන 2යි. මෙයා විද්‍යුත් ඍණතාව වැඩිනේ. මේකට සාපේක්ෂව ධන 2යි. මෙතන එක බන්ධයට සාපේක්ෂව ධන 1යි. මේකට සාපේක්ෂව ධන 1යි. එතකොට මෙයා ගෙනවා ධන 6ක්. එහෙනම් ඍණ 3 සහ ධන 6 කියලා ගන්න පුළුවන්. නයිට්‍රජන්ගේ සහ සල්ෆර් වල ඔක්සිකරණ අංකය. ඒකත් ඉතා පහසු ප්‍රශ්නයක්. එහෙනම් 2010 31 හරි. මොකද මෙතන මෙයාට වඩා විද්‍යුත් ඍණතාවය වැඩි ඔක්සිජන් ද්විත්ව බන්ධනයෙන් තියෙද්දි ඒකට ඍණ 2යි මේකට ධන 2යි. මෙතන ද්විත්ව බන්ධනයෙන් හින්දා මේක ඍණ 2යි මේක ධන 2යි. ඒක බන්ධන විදිහට තියෙනකොට ඍණ 1යි මේක ධන 1යි. සල්ෆර්ට වඩා නයිට්‍රජන් වල විද්‍යුත් ඍණතාවය වැඩි. ඒක බන්ධන මෙයා ඍණ 1යි මෙයා ධන 1යි. ඒකට මෙයා ධන 6ක් වෙනවා.
මෙයා ධන 3ක් වෙනවා. කොහොමද නයිට්‍රජන් වල ලයිනස් පොලින් පරිමාණය අනුව විද්‍යුත් ඍණතාව 3යි. හයිඩ්‍රජන්ගේ 2.1යිනේ. ඒතර හයිඩ්‍රජන් වල අඩුයිනේ. ඒතර මෙයා ධන, මෙයා ඍණ. මෙයා ධන, මෙයා ඍණ. මෙයා ධන, මෙයා ඍණ. ඒ විදිහට තමයි ඍණ 3 සහ ධන 6 ඒ ප්‍රශ්නේත් හරි. ඊළඟට අපිට තියෙනවා 2012 ප්‍රශ්නාංක 6. ඒක අපහසු වගේ පෙවුනට ඉතාම පහසු ප්‍රශ්නයක්. 2012 ප්‍රශ්නාංක 6. ඒකේ NSF ඔය අණුව පිළිබඳව නිවැරදි තොරතුරු. ඕකේ වෙන කිසිම දෙයක් බලන්න ඕනේ නැහැ. සල්ප මත ආරෝපණ, සල්පහි මුහුම්කරණය ඒවා බලන්න පුළුවන්. දැන් මෙතන ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතියනේ මුහුම්කරණය ගන්නෙ. එක සැර එකක් වුණත් විකර්ෂණ ඒකකයක්, බන්ධන එකක් වුණත් විකර්ෂණ ඒකකයක්, ත්‍රිත්ව බන්ධනයක් වුණත් විකර්ෂණ ඒකකයක්. විකර්ෂණ ඒකක 3යි කියන්නේ මුහුම්කරණය sp2. ඒවා අපි දන්නවා දෙවෙනි පාඩමේදී. දෙවෙනි පාඩම ඕනනම් YouTube එකේ සම්පූර්ණයෙන් දානවා. එතන බලන්න. ඒකේ අතපසුවීමක් තියෙනවා නම් ඊළඟට සල්පවල ඔක්සිකරණ අවස්ථාවෙන් හොයන්න පුළුවන්. එකිනෙකට වෙනස් ඔක්සිකරණ අවස්ථා දීලා තියෙන්නේ. ඉතින් සල්පවලට තියෙන්නේ දෙපැත්තෙන්ම විද්‍යුත් ඍණතාව වැඩි දෙන්නේ. මේකට සාපේක්ෂව ඒක බන්ධනය ධන 1යි. මේකට සාපේක්ෂව ධන 3යි. ඔක්කොම සල්පගේ ධන 4ක් එනවා. එයාගේ ධන 4ක් එනවා. ඉතින් සල්පවල ඔක්සිකරණාංකය ධන 4 කියලා තියෙන්නේ පස්වෙනි පිළිතුරේ විතරයි. මුහුම්කරණ sp2 කියලා තියෙනවා. සල්පහි ආරෝපණයක් නැහැ නේද? ආරෝපණය බිඳුවයි කියලා තියෙනවා. පිළිතුරු අංක 5 කියලා ඊටාම පහසුවෙන් ගන්න පුළුවන්. හරි 2012 හරි. ඊළඟට තියෙනවා 2013 ප්‍රශ්නාංක 1. ප්‍රශ්නාංක 1. ඒකේ තියෙනවා ළමයි ක්‍රෝමියම්හි ඉහළම ඔක්සිකරණ අවස්ථාව හා භූමි අවස්ථාවේ පිටත ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ක්‍රෝමියම්ගේ පරමාණු ක්‍රමාංකය කීයද? ආවර්තය වගේම බලන්න පුළුවන්. ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනීඩියම්, ක්‍රෝමියම් 24යි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p6 3s2 3p6 18යි. තව 6යි. 4s2 3d4 නෙමෙයි. 4s1 3d5. මේවා වින්‍යාසවලදී මම ඇති වෙන්න කියලා දුන්නා. 3d5 කොහොමයි තියෙන්නේ? ඒතර මේක අහන්නේ CR වල ක්‍රෝමියම් ඉහළම ඔක්සිකරණ අවස්ථාව. ඉහළම ඔක්සිකරණ අවස්ථාව හා භූමි අවස්ථාවේ පිටත ඉලෙක්ට්‍රෝන වින්‍යාස. CR වල උපරිම ඔක්සිකරණ අවස්ථාව මම පැහැදිලි කරානේ. CR042- හැදුවත් CR2O72- හැදුවත් ධන 6යි. ධන 6යි. ඒතකොට ධන 6 තමයි ක්‍රෝමියම්ගේ ඉහළම ඔක්සිකරණ අවස්ථාව. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔහොමයි ලියන්න ඕනේ. නමුත් ඔහොම නෙමෙයි දීලා තියෙන්නේ ආගන් දාලා. කවන්නේ අපි දන්නවනේ එහෙම පුළුවන්නේ. මේ පළවෙනි ඉලෙක්ට්‍රෝන 18 වෙනුවට අපිට දෙන්න පුළුවන් ආගන් වින්‍යාසය කියලා. ආගන්ගේ වින්‍යාසය නෙවෙයි තියෙන්නේ. ඊපස් එළියෙන් දෙන්න පුළුවන් 3d5 4s1. එහෙම දෙන්න පුළුවන්. එහෙම දීලා තියෙන පිළිතුර විදිහට ගන්න පුළුවන් අංක 6. ඔක්සිකරණ අංකයේ උපරිම ධන 6යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ආගන්ගේ වින්‍යාසය සහ 3d5 4s1. හරි. ඊට පස්සේ තව ප්‍රශ්න අපිට තියෙන 2013 එක හරි 2013 වෙනි ප්‍රශ්නේ මම දුන්නා කරන්න. 13 වෙනි ප්‍රශ්නේ මම කරන්න දුන්නා. නමුත් ඒ ප්‍රශ්නේ සාන්ද්‍රණය සම්බන්ධයි. මම සාන්ද්‍රණය තව මේ පාඩමේ කරලා නැති හින්දා මම මේ ප්‍රශ්නේ පැහැදිලි කරන්නේ නැහැ. ඔයාලට ඔක්සිකරණ එක්ක සම්බන්ධ වෙනවා. මෙතන තියෙන්නේ ඩයික්‍රෝමේට් සහ මැංගනේට්. ෆෙරස් එක ප්‍රතික්‍රියාවක් තියෙනවා. ප්‍රතික්‍රියාව ඔයාලා දන්නවා ෆෙරස් ෆෙරික් වෙනවා. Fe ධන 2 ධන 3 වෙනවා. එතකොට ඩයික්‍රෝමේට් එක Cr2O72- Cr ධන 3 වෙනවා. ඒ ප්‍රතික්‍රියාව සලකන්න. මැංගනේට් එක MnO4- Mn2+ වෙනවා. සාන්ද්‍රණය තියෙන හින්දා මම පැහැදිලි කරන්නේ නැහැ. සාන්ද්‍රණය දන්න කෙනෙක් ඉන්නවා නම් ගාන හදාගන්න. හරි. ඒ අවුරුද්දේ තව ප්‍රශ්නයක් තියෙනවා. රචනා මම දුන්නා 10B 2013 රචනා 10B. ඒ ප්‍රශ්නේ කලින් හදපු ප්‍රශ්නයක් ළමයි. ෆෙරස් ඔක්සලේට්. අපි ඉස්සෙල්ලාම හැදුවා. ෆෙරස් ඔක්සලේට් කියනකොට මම මේකේ බහුවරණයක් හැදුවා 2001 තිබිලා. ඒ ප්‍රශ්නේ මෙතන රචනායකට ඇවිල්ලා දිනවා. ෆෙරස් ඔක්සලේට් මතක ඇති ඔයාලට. මේක Fe ධන 2 ඔක්සිකරණය වෙන්න පුළුවන් Fe ධන 3ට. ඒ වගේම ඔක්සලේට් එකට C2O4 එකට ඔක්සිකරණය වෙන්න පුළුවන් CO2 වලට. ඕක මම කලින් කතා කරා. එතන
කැටායනය ඇනායනය දෙකම ප්‍රතික්‍රියා වෙනවා. ෆෙරස් ඔක්සලේට් ග්‍රෑම් 0.3ක් දීලා සල්ෆියුරික් වල දිය කරලා ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරන කොච්චර 0.025 මොල් ඝන ඩෙසිමීටරයට kmnO4 වුණාද කියලා අහන්න. සාන්ද්‍රණය තියෙන හින්දා කරන්නේ නැහැ. දන්න කෙනෙක් කියනවා නම් කරගන්න සාන්ද්‍රණය. මේ දෙකම ඔක්සිකරණය වෙනවා, මැංගනේට් එක ඔක්සිහරණය වෙනවා. ඒක තමයි ඔක්සිකරණ ඔක්සිහරණ සම්බන්ධය. සාන්ද්‍රණත් එක්ක සම්බන්ධ කරලා ගාන හදාගන්න. මෙතන වෙන ප්‍රතික්‍රියා මැංගනේට් Mn ධන දෙක වෙනවා. මේ දෙන්නම මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. කලිනුත් හදලා තියෙනවා බහුවර්ණයක්. ඒත් මේ ප්‍රශ්නේ හදා ගන්න පුළුවන්. සාන්ද්‍රණයේ තියෙන හින්දා මම දැන් හදන්නේ නැහැ. 10B. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. 2016 ප්‍රශ්නාංක 10. ඒකත් අර කලින් තිබුණා වගේ ප්‍රශ්නයක්. 2016 ප්‍රශ්නාංක 10 පහසහන වගුවේ කුමන පේලිය SSF2 මධ්‍ය සල්ප පරමාණු පිළිබඳව නිවැරදි තොරතුරු. ඒතර මධ්‍ය පරමාණුවේ මේකට සාපේක්ෂව වෙන්නේ නැහැ. මේකට සාපේක්ෂව ඍණයකට සාපේක්ෂව ධන එකයි, ඍණයකට සාපේක්ෂව ධන එකයි. ධන දෙකක ඔක්සිකරණාංකයක් තියෙනවා. ඒතර ඔක්සිකරණාංකය ධන 2යි. ඒතකොට මේකේ තව අහනවා මුහුම්කරණය. මෙතන බලන්න ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය විකර්ෂණයක 1යි 2යි 3යි 4යි. එක සැරේ වල වුණත් විකර්ෂණ ඒකකයක්, ඒක බන්ධනයක් වුණත් විකර්ෂණ ඒකකයක්, ද්විත්ව බන්ධනයක් වුණත් විකර්ෂණ ඒකකයක්. මධ්‍ය පරමාණුවට විකර්ෂණ ඒකක 4ක් තියෙනවා නම් මුහුම්කරණය sp3. එතකොට ගැලපෙන්නේ ධන 2යි කියලා ගැලපෙන්න ඕන. මධ්‍ය සල්පයේ ඔක්සිකරණාංකය ආරෝපණයේ බිඳුවයි කියලා ගැලපෙන්න ඕන. මුහුම්කරණය sp3 කියලා ගැලපෙන්න ඕන. හැඩය එක සැර 1යි සිග්මා බන්ධන 3යි. ද්විත්ව බන්ධනයක් වුණත් බන්ධනයක් විදිහට සලකන්නේ. එක සැර 1යි බන්ධන 3යි. අර ඇමෝනියා වල හැඩය වගේ පිරමීඩ හැඩය. ඒ අනුව අපිට තේරෙනවා පිළිතුර නිවැරදි පිළිතුර අංක 3 කියලා. තව එක ප්‍රශ්නයයි 2017 ප්‍රශ්නාංක 4. අපිට එක ප්‍රශ්නයක් තව ප්‍රශ්න දෙකක් තියෙනවා. 2016 ප්‍රශ්නාංක 10. 2016 10 නෙමෙයි මෙතන මම හැදුවේ අංක වැරදුනා. මෙතන අපි හැදුවේ 2015 10. ඔව් 2015 10 මේක 2015 10. හරි. ඊට පස්සේ තියෙනවා 2016 10. 2016 10. මේක 2015 10. දැන් හදමු 2016 10. 2016 ප්‍රශ්නාංක 10. ඒ ප්‍රශ්නේ තියෙන්නේ F2NNO. මෙහෙම දීලා තියෙනවා අණුව. මෙහෙම N එකක් F ඊට පස්සේ ආයෙ මෙහෙම N දීලා තියෙනවා. ආයෙ මෙහෙම O දීලා තියෙනවා. කොහොම දීලා තියෙනවා F2NNO. මෙහෙම තියෙනකොට මෙතන එක සැරේ උගලක් තියෙනවා අපිට තේරෙනවා. ඊට පස්සේ NNO කියලා තියෙනකොට කොහොමද ඉතින් මෙතන ද්විත්ව බන්ධනයක් තියෙන්න ඕන. මෙතන එක සැරේ උගලක් තියෙන්න ඕන. හරිනේ. කොහොමනේ තියෙන්නේ? සැකිල්ලනේ දීලා තියෙන්නේ. සැකිල්ල හදා ගන්න ඕන තියෙන විදිහට. දීලා අපෙන් අහනවා මේකේ n එක n2 කියලා දානවා. මේක n1 මේක n2. දීලා අහනවා මේ දෙන්නගේ ඔක්සිකරණ අවස්ථාව. මෙතන මේක ඍණ 1යි මේක ධන 1යි මේක ඍණ 1යි මේක ධන 1යි ධන 2යි. මේ පැත්තේ නයිට්‍රජන් හින්දා එන්නේ නැහැ. අනිත් එක්කෙනාට කොහොමත් මේ පැත්තෙන් එන්නේ නැහැ. මේ පැත්තේ ද්විත්ව බන්ධන ඔක්සිජන් හින්දා මෙතන එනවා ධන 2යි. මේක ඍණ 2යි මේක ධන 2යි. එහෙනම් මෙතන නයිට්‍රජන් එකෙත් ඔක්සිකරණාංකය ධන 2 දෙකෙත් ධන 2. එහෙනම් පැහැදිලි පිළිතුර අංක 1. තව එක ප්‍රශ්නයයි 2017 ප්‍රශ්නාංක 4. 2017 ප්‍රශ්නාංක 4. ඒකේ තියෙන්නේ නයිට්‍රජන්හි ඔක්සිකරණ අවස්ථාව ඍණ 1 වන්නේ. පළවෙනි පිළිතුර N2O4. N2O4 වල 2x ඍණාට සමානයි 0යි 2x සමානයි ධන 8යි x සමානයි ධන 4යි. මේකේ නයිට්‍රජන් ධන 4යි. අපෙන් අහන්නේ ඍණ 1 වෙන එක අහන්නේ. ඒක වැරදි. ඊළඟට N2O වල මෙයා ඍණ 2යි මෙයා ධන 1 ඒව දෙකක් ධන 2යි. ඒතකොට එකක් ධන 1යි. එකක් හරියන්නේ නැහැ. අහන්නේ ඍණ 1. ඊට පස්සේ NO2F මේකේ ඔක්සිජන් දෙකේ ඍණ 2 ඒව දෙක ඍණ 4යි. මෙයාගේ ඍණ 1යි ඍණ 5යි. ඍණ 5යි කියන්නේ මෙයා ධන 5යි. ඒක ගැලපෙන්නේත් නැහැ.
ඊළඟ එක NH3 හයිඩ්‍රජන්ට වඩා හයිඩ්‍රජන් වල විද්‍යුත් ඍණතාව අඩුයි. මෙයා ධන 1 යොදුනක් ධන 3යි, මෙයා ඍණ 3යි. එහෙනම් ඒක ගැලපෙන්නේ නැහැ. ඊළඟ එක NH2OH හයිඩ්‍රජන් වල ධනයි ධන 1 යොදුනක් ධන 3යි, ඔක්සිජන් වල ඍණ 2යි, ධන 3යි ඍණ 2යි, ධන 1යි, ධන 1 එහා පැත්තට ගියාම ඍණ 1යි. එහෙනම් ඒක ගැලපෙනවා. හදා ගන්න පුළුවන් x ධන 2 ධන 1 ඍණ 2 සමානයි බිඳුව කිව්වහම ඔක උත්තරේට එනවා. ඍණ 1 වෙන්නේ පිළිතුර අංක 5. හරි. දැන් එතකොට අපි රෙඩොක්ස් සම්බන්ධව සම්පූර්ණම මම දීපු ප්‍රශ්න ඔක්කොම මම ආවරණය කරා. ඔයගොල්ලන්ට මෙතන අපැහැදිලි දෙයක් තියෙනවා නම් WhatsApp වලින් මට කතා කරලා අහන්න. මම හිතනවා නැවත පැහැදිලි කරන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හරි.